ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන වාර්තා විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල. භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ඉදිකළ මෙරට පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය මහනුවරදී විවෘත වෙයි. ගුවන්තොටුපළ නැවත විවෘත වෙයි. පළමු ගුවන් යානය කටාර් සිට පැමිණෙයි. අද දිනය තුල විදේශීය සංචාරකයන් සමග ගුවන් යානා රැසක් ශ්‍රී ලංකාවට. ගුවන් යානාවල මගින් සංඛ්‍යාවත් 75 ඉක්මවා පැමිණෙයි. මෙරටදී කොවිඩ් එන්නත නිපදවීමට ඇති නීතිමය තත්ත්වය සොයා බලයි. ශ්‍රී ලංකාව තුළ වැඩිම එන්නත් සංඛ්‍යාවක් සිදු කළ දිනය බවට ඊයේ දිනය පත්වෙයි. ගත වූ මාසය තුළ කොවිඩ් මරණ 800 ඉක්මවයි. මේ මාසයේ රෝගීන් සංඛ්‍යාවත් 78000 ඉක්මවා යයි. ඊයේ දිනේ කොවිඩ් මරණ 43ක්. කොවිඩ් රෝගීන් 8000ක් සමාජයේ තත්ත්වය බරපතලයි. රජයේ වෛද්‍ය නිලධාරීන් හෙළි කරයි. ගිනිගත් MV එක්ස්ප්‍රස් නෞකාවට ජලය පිරීම හේතුවෙන් නෞකාවේ පිටුපස කොටස ගිලා බසී. තත්ත්වය නිරීක්ෂණයට නාවික හමුදාවේ 9 දෙනෙකුගෙන් සමන්විත කිමිදුම් කණ්ඩායමක්. ලුණු පරිභෝජනයට කිසිසේත් බියවන්න එපා. ඉදිරි වසරක කාලය සඳහා ලුණු මිලත් අද සිට අඩු කරයි. ඇමති බන්දුල කියයි. වල් මරන්න යෙදූ වල්නාශක වලින් ගොයම මැරිලා. තනකොළ සරුවට වැවිලා. හවරන ගොවීන්ගේ අවනඩුව. ප්‍රශ්නය ඇත්තේ නීතියේද නීතිය ක්‍රියාත්මක වීමේද? අද white and black. දැන් දේශීය පුවත්. කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක බසින් යලි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. මේ අතර මෙරට භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අද මහනුවරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර දෙනු ලැබුවා. මහනුවර වැවරවුමේ සංඝරාජ මහවතේ පිහිටි ඩෙවෝන් හෝටලය මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇති බවයි ශ්‍රී තලදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කළේ. කොවිඩ් රෝගයේ වැළඳුන ලංකාවේ ඕනෑම ප්‍රදේශයක භික්ෂුන් වහන්සේලාට පහසුකම් සැපයීම තමයි මේකේ අරමුණ උනේ. එකී බලාපොරොත්තු ඇතුව තමයි මේ ස්ථානය මේ වසංගතයට ගොදුරු වෙන ඕනෑම බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය ස්ථානයක් හැටියට රෝහලක් හැටියට අද භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජන සඳහා අද විවෘත කරන දවස. මේ සඳහා විශේෂයෙන්ම මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂතුමන් ඇතුළු වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉදිරිපත් වීම කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ඩෙවෝන් සමූහ ව්‍යාපාරී අධිපති ගාමිණී වීරරත්න මැතිතුමන් ඒ වගේම ගරු දීවල්ලම තුමන් තමයි මූලික වශයෙන් මේ සියලු කටයුතු සම්පාදනය කරන්නට කැප වුණේ. රට තුළ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ පසුගිය 21 වනදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපළ වසා දැමීමට පියවර ගැනුණා. කෙසේ වෙතත් දින 10ක් පුරා පැවති අදාළ තහනම අද ඉවත් කෙරෙනු අතර අද සිට ගුවන්තොටුපළ යලි විවෘත කෙරුණා. එලෙස ගුවන්තොටුපළ යලි විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් යානය වූයේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්. අද අලුයම 2:15ට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරන ගුවන් යානයෙන් මගීන් 53 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව UL 218 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 116ක්, UL 206 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 120ක්, UL 226 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 120ක්, UL 1264 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 92ක් හා UL 202 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 66 දෙනෙකු පැමිණ ඇති බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන් සියලු දෙනා දින 14ක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස විදේශ සංචාරකීන්ට පැමිණීමේදී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන අතර ඊට අනුව එක් ගුවන් යානයකින් පැමිණිය හැක්කේ මගීන් 75කට පමණයි. දින 14ක් නිරෝධායනය විය යුතු යන මූලික කරුණුද ඊට ඇතුළත්. මේ අතර අද දින ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි අද වෙනකොට ඉන්දියාවත් ඒ වගේම වියට්නාමයේ සංචාරකයන් දින 14ක් තුල උන් ඇතුළත උන් ඒ රටවල් වල ඉඳලා තියෙනවනම් උන්ව ලංකාවට ගෙන්නන්නේ නැහැ. නැත්නම් ඉතින් සාමාන්‍ය පරිදි දැන් සංචාරකයෝ හා ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට එන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මේක ක්‍රියාත්මක වෙච්ච දේ. තාවකාලිකව ගුවන්තොටුපළ වැහුවා. විවෘත කරාම ආපහු මුලින් ඉඳන් අර කටයුතු ක්‍රියාත්මක වෙනවා. එයාපෝට් එක වහලා තියන්න බෑ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ එයා බොහෝ දෙනෙක් ඒගොල්ලන්ට එන්න ඉල්ලීම් කරනවා. එයාට ඒ අවස්ථාව දෙන්න ඕනේ. අඹගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත් හේන ලක්ෂපාන මොරහේන
ගම හම්පතාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් 34 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. හුදකලා කර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් පසුගිය 27 වනදා ලබාගත් PCR පරීක්ෂණ වාර්තා අනුව පුද්ගලයන් 27 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2912 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලයන් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි පුද්ගලයන් 2882 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 490ක් ලෙසයි. ගම්පහින් 322ක්, කළුතරින් 260ක්, ගාල්ලෙන් 94ක්, මාතරින් 33ක්, හම්බන්තොටින් 102ක්, රත්නපුරෙන් 98ක් වාර්තා වී ඇති අතර කෑගල්ලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 36ක්, මොනරාගලින් 7ක්, බදුල්ලෙන් 65ක්, නුවරඑළියෙන් 13ක්, මහනුවරින් 261ක් වාර්තා වී තිබෙනවා. මාතලෙන් 126ක්, මඩකලුපුවෙන් 150ක්, අම්පාරෙන් 50ක්, ත්‍රිකුණාමලෙන් 111ක්, අනුරාධපුරෙන් 124ක්, පොළොන්නරුවෙන් 57ක්, කුරුණෑගලින් 145ක් වාර්තා වී ඇති අතර පුත්තලමින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 91ක්, වවුනියාවෙන් 16ක්, මන්නාරමෙන් 46ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 9ක්, කිලිනොච්චියෙන් 27 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149ක්. ඒ අනුව ගත වූ මාසයක කාලය තුලදී පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් 78217 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 1,86,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 43ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් කොවිඩ් මරණ 4ක් ඊයේ දින සිදුව ඇති අතර සෙසු මරණ 39 මැයි මාස 20 වනදා සිට මැයි මාස 30 වනදා දක්වා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. වයස අවුරුදු 55ට වඩා අඩු පුද්ගල මරණ 9ක්ද ඊයේ දින වාර්තා වී ඇති අතර වයස අවුරුදු 24ක තරුණියක්ද ඊට ඇතුළත්. ඒ අනුව ගත වූ මාසය තුලදී පමණක් මෙරටින් කොවිඩ් මරණ 811ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1484 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් මර්ධන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන ලබන වැඩපිළිවෙලට සහාය දැක්වීමක් ලෙස රතුකුරුස සමාජය විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා ලබා දීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. අපිට එන්නත්කරණය PCR පරීක්ෂණ සිදු කිරීම ආයතන පරීක්ෂාව වගේ කාර්යයන් වලට අපිට අපේ කාර්ය මණ්ඩලයේ නිතරම විවිධ ස්ථානවලට යැවීමට සිද්ධ වෙනවා. ඒ නිසා එකවර කණ්ඩායම් රාශියක් එක වෙලාවම පිටස්තර ස්ථානවලට යැවීමේදී යම් දුෂ්කරතා තියෙනවා ප්‍රවාහන පාසුකම් සැලසීමට. ඒ අනුව ඒ දුෂ්කරතාව මග හරවා ගැනීම සඳහා අපිට උදව් වීමට ඉදිරිපත් වෙලා තියෙනවා ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සහ උබර ආයතනය. ඒ අය අපිට ලබා දුන්න පහසුකමක් අපේ කාර්ය මණ්ඩලයේ කිසියම් විශේෂ රාජකාරියකට යැවීමට සිද්ධ වෙනවා නම් එයාගෙන් ඉල්ලීමක් කළොත් ඒ ප්‍රවාහන පාසුකම් නොමිලේ අපේ කාර්ය මණ්ඩලයට ලබා දෙනවායි කියලා. මේ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ බස්නාහිර පළාතේ හඳුනාගත් විශේෂිත ආයතන වලට, ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ට, විවිධ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු යටතේ ඉන්න ආයතන වලට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට මේ අතර ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව එළඹෙන 3 වනදා පැය 4ක විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාන්ත්‍රණය අද බරපතල විදියට පිරිහිලා තියෙන්නේ. ඒගොල්ලෝ තෝරාගත් ගජමිතුරු හවුලක් එක්ක පරිපාලනය කරන තත්වයකට පත් වෙලා තියෙන නිසා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා, අපි ඉල්ලනවා මහ ජනතාවගෙන් සමාව අපිට මේ වෙලාවේ අරගලයක් ගැන කතා කරන්න වෙන එක ගැන. නමුත් සෞඛ්‍ය සේවාව නිරෝගීව ඉස්සරහට ගෙනියන්න නම් අපිට ඒක කතා කරන්න වෙනවා. සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා ලබන 3 වෙනිදා පැය 4ක විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා. මේ පැය 4ක විරෝධතා ව්‍යාපාරය අපි පවත්වන්නේ තෝරාගත් රෝහල් කිහිපයක පමණයි. ඒ තෝරාගත් රෝහල් කිහිපයක පමණක් අපි මේක අවම වශයෙන් පවත්වන්නේ මේ රටේ මිනිස්සුන්ට මහ ජනතාවට අපහසුතාවයක් වීම අවම කරන්න. නමුත් ඒකට ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපිට මේ තත්ත්වය තවත් බැරෑරුම් විදිහට ගන්න වෙනවා. සමස්ත රෝහල් පද්ධතිය මේක ව්‍යාප්ත කරන්නට වෙනවා. වර්ධන ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා. එනිසා අපි ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් 15ක්, මේවා සරල ඉල්ලීම් 15ක් අපි ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලීම් 15 පිළිබඳව සාකච්ඡාවකට එළඹෙන්න. මේක සැහැල්ලුවට ගත්තොත් අපිට ඉදිරි ක්‍රියාමාර්ග වලට යන්න වෙනවා. කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක බසින් යලි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානියේ මුල්වරට හඳුනාගත් වෛරස් ප්‍රභේදය වෙන B117 යන වෛරස් ප්‍රභේදය ඇල්ෆා ලෙසත්
B1.3.5 ලෙස දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස් ප්‍රභේදය බීටා ලෙසත් ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් B1.6.1.7 දෙක ලෙස හඳුනාගත් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය ලෙසත් නම් කර තිබෙනවා. එසේම බ්‍රසීලයෙන් හඳුනාගත් P1 නම් වෛරස් ප්‍රභේදය ගැමා ලෙසත් නම් කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ. එම වෛරස් ප්‍රභේද ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමටත් වෛරස් ප්‍රභේද සම්බන්ධයෙන් කතාබහ සරල කිරීමටත් මෙමකින් අපේක්ෂා කරනවා. එසේම නව වෛරස් ප්‍රභේදයක් හඳුනා ගැනීම හෝ එම ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා කිරීම තුළින් කිසිදු රටක් අපහසුතාවයට පත් නොවිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. කොවිඩ් ආසාදනය වූ රෝගීන් 8000ක් සමාජය තුළ සිටින බවත් ඒ ඉතා භයානක තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැනට තියෙන මේ රෝගීන් වාර්තා වීම ඒ වගේම රෝගීන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාම පාලනය කිරීම සඳහා ගත හැකි ඉතාමත්ම සුවිශේෂී ක්‍රියාමාර්ගයක් හැටියට තමයි අපි මේ වෙලාවේ මේ සංචරණ සීමා පැවැත්වීම කරගෙන යන්නේ. මේ රෝගය අපිට යම්කිසි ආකාරයකින් ඉතිරි දින කීපයේදී පාලනය කරගත හැකි වුණේ නැත්නම් තවදුරටත් මේ රටේ වරින් වර ලොක්ඩවුන් අවස්ථාව නැත්නම් නැවතත් සංචරණ සීමා පනවන්න සිද්ධ වෙයි. මේ රටේ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 33140ක් අපිට ලැබිලා තියෙන වාර්තා අනුව මේ 33140න් මේ වෙනකොට 17502ක් ප්‍රතිකාර ලැබෙමින් පවතිනවා රාජ්‍ය අංශයේ. පෞද්ගලික අංශයේ ආරක්ෂක අංශවලත් එකතු වෙයි ප්‍රතිකාර ලබන මධ්‍යස්ථානවල ඉන්නවා ආසන්න වශයෙන් 6800ක්. මේ දෙකේ එකතුව ගත්තාම සක්‍රීය රෝගීන් සංඛ්‍යාවත් අතර පරතරයේ තියෙනවා රෝගීන් 8000ක්. ඒතර මේ රෝගීන් 8000 පැහැදිලිවම ප්‍රතිකාර අංශවල නෙවෙයි නම් ඉන්නේ. ඔවුන් ඉන්නේ බාහිර පරිසරයේ. ඒතර රෝගීන් 8000ක් බාහිර පරිසරයේ තියාගෙන අපි කොයි ආකාරයෙන්ද මේ රෝගේ පාලනය කරන්න උත්සාහ කරන්නේ. ඒක ඉතාමත්ම භයානක තත්වයක්. මේ සම්බන්ධයෙන් අපි ඉතාමත් ඉක්මනින් යම් කිසි තීරණයක් ගන්න ඕනේ. ඊයේ දිනේ වෙනකොට ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටවල තියෙන 94ක්. අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටවල තියෙන 93ක්. මේවා ඇඳන්ධාරිතාව 23678ක් තියෙනවා. ඒ වගේම මෙහි රෝගීන් සංඛ්‍යාව ප්‍රතිකාර වලට ඉන්න රෝගීන් සංඛ්‍යාව 17583ක්. එතකොට මෙහි ඇඳන් 6000කට ආසන්න සංඛ්‍යාවක් හිස්ව තියෙනවා. රෝගීන් 8000ක් එළියේ ඉන්නවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී යම්කිසි තැනක අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙන බව අපිට පේන්න තියෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 1047 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන නීතිය ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවටගත් වැඩිම පිරිස මේ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා අද දිනේත් ක්‍රියාත්මකයි. එලෙස සංචරණ සීමා ක්‍රියාත්මක වුවත් අදත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග වාහන වලින් පිරී ගොස් තිබූ අයුරු දක්නට ලැබුණා. මේ අතර අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 1047ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සංඛ්‍යාව මෙතෙක් දිනකදී අත්අඩංගුවටගත් වැඩිම සංඛ්‍යාව වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. පසුගිය වසරේ සංචරණ සීමා පැන වූ කාලවකවානුවේ සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 19102ක්. ඊයේ දිනේදී අපි නිරීක්ෂණය කරනු ලැබුවා බොහෝ පුද්ගලයන් අත්‍යවශ්‍ය සේවාවල සාමාන්‍ය
සමාජිකින් බව පවසමින් ලිපි ඉදිරිපත් කරන ආකාරයෙන් අද දිනේදී විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. මෙහිදී යම් ආකාරයකට ව්‍යාජ ලේඛනයක් යම් තැනැත්තෙක් ඉදිරිපත් කරලා තියෙනවා නම් නැත්නම් යම් ආයතන ප්‍රධානියෙක් ඔහුගේ සේවය අවශ්‍ය නොමැති අවස්ථාවක ලිපියක් නිකුත් කරලා තියෙනවා නම් එම ආයතන ප්‍රධානීන්ට එරෙහිවත් අදාළ පුද්ගලයාට එරෙහිවත් කූට ලේඛන සකස් කිරීම සහ නිරෝධායන ක්‍රියාවලියට පටහැනි ක්‍රියාවක් කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණයේදී නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් ජුනි මාස 7 වෙනිදා තෙක් මුද්‍රා තැබීමට තීරණය කර තිබෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල සුරාබදු බලපත්‍රවලත් සියලුම ස්ථාන එලෙස මුද්‍රා තැබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතුරු කරන බවද ඕල් නීති අත්අඩංගුවටගත් මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි. චන්දිමල් හා පියුමි සමග උපන්දින සාදයට එක් වූ තවත් පිරිසක් අත්අඩංගුවට. උපන්දින සාදයක් පැවැත් වූ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහි නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද? white and black අද මේ පිළිබඳවයි. අපේ රටේ නීතිය සවිමත්. නමුත් ඒ ක්‍රියාත්මක කරන්නන් මිනිසුන් වන නිසා නීතියේ හිඩැස් සොයා ගැනීම සහ ඉන් පැන යාම සුලභ සිදුවීමක්. ජනතාවට නීතිය ගැන කලකිරීම හා අවිශ්වාසය ගොඩනැගෙන්නේම නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයා ඊට ලබා දෙන සත්භාවය මත. ඇතැම් විට පවතින නීතිය උපදෙස් අනපනත් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම සහ ඒවා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම විතරක් නෙවෙයි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම අපට ඇතැම් අවස්ථාවලදී දක්නට ලැබෙනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක වීම, ක්‍රියාත්මක නොවීම සහ මන්දගාමී වීම පිළිබඳ සිදුවීම් කිහිපයක් මේ මොරටුව නගරාධිපතිවරයා එන්නත් කරන වැඩසටහන අතරතුර රාජ්‍ය නිලධාරීන්ට කළ බලපෑම පිළිබඳව මාධ්‍ය තොරතුරු වාර්තා කළා. ජනතාව ප්‍රතිචාර දැක්වුවා. දේශපාලඥයින් හඬක් නැගුවා. නීතිය ක්‍රියාත්මක වුණා. මොරටුව නගරාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිය අප්‍රසාදය පළ කළා. සෞඛ්‍යංශයි අපේ තියෙන දත්තයි ඔක්කොම කරලා තෝරගත්තේ. ඉතින් එහෙම කරලත් අර ඊයා කිසිම කැත දර්ශනයක් නේ ඒකේ මුළු මේකම විනාශ වෙලා ගියා. ඉතින් ඒ වගේ ඒවා වෙන්න දෙන්න එපා. අධික ජනාධිපතිතුමා සමා වෙන්න ඕනේ මොකද ඒක හම්බ ලෙස සිදුවෙච්ච දෙයක්. ඔව් මම දන්නවා. අද මොරටුව නගරාධිපතිවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. තවත් සිදුවීමක්. රූපලාවන්‍ය ශිල්පී චන්දිමල් ජයසිංහ සහ මෝස්තර නිරූපිකා පියුමි හංසමාලි කොළඹ තරුපහේ හෝටලයක සාදයක් පැවැත්වීමේ වරදට අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් ඔවුන් දෙපළ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළා. CCTV දර්ශනවලට අනුව අද වන විට තවත් මේ සාදයට සම්බන්ධ වුණු 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. හැබැයි මේ සාදයට 40ක පමණ පිරිසක් සහභාගී වූ බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ පිරිස කඩිනමින් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන්නට බැරි කුමන හේතුවක් මතද? මේ අය ගැන විස්තර නැද්ද? අපි හන්දියේ කඩේකට ගියත් ඒ කඩේට ඇතුළු වෙන කෙනාගේ නම දුරකථන අංකය ලිපිනේ මේ සෑම දෙයක්ම සටහන් කළ යුතුයි මේ පවතින තත්ත්වයක් එක්ක. හැබැයි මේ තරුපහේ හෝටලේට ඇතුළු වුණු පිරිසගේ නම්ගම් දුරකථන අංක සටහන් නොකරද ඔවුන් ඊට සහභාගී වී තිබෙන්නේ. මේ අතරම තවත් නිරෝධායන නීති සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින කේක් කැපීම සහ කේක් කැවීම මාධ්‍ය හෙළි කළා. පිරිත් සජ්ජායනයක් අතරතුර එවන් කටයුත්තක් සිදු කිරීම තවත් කනගාටුදායක කරුණක්. එතන කේක් කන්න ආපු ASP මහත්තයාට ස්ථානමාරුවක් ලබා දීලා පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. හැබැයි කේක් කපපු නගරාධිපති සහ කේක් කන්න ආපු අනිත් අය ඒ වගේම ඊට සම්බන්ධ වුණ අයට තවමත් නීතිය ක්‍රියාත්මක නැහැ. පරීක්ෂණ ක්‍රියාත්මකයි. මම දැක්කා පෞගේ දවසේ රූපවාහිනී නගරාධිපති පොලිසියට එක්කන් යනවා. මම හිතුවා අපි දාපු පැමිණිල්ලට අත්අඩංගුවට අරගෙන වෙන්න ඇති. අපට සිලිබොල. ඊපු ගමන් මෙන්න කට්ටියක් ඉන්නවා. මාස් මොකක්වත් නැහැ. කොරෝනා නීතිය රට වහලා තියෙන්නේ. ඊටපන්දන් වාගේ පත්තු වෙනවා. නගරාධිපති පූ ගාලා පිම්බා. දැන් අර කෙලයි අනම්මනම් ඔක්කොම ටික දැන් කොරෝනා තියෙනවා නම් කොරෝනා වෛරසය ඔක්කොම කේක් එකට පතිත වුණා. කැපුවා. මේ කවාගෙන යනවා. මේක මාර වැඩක්. එහෙමනම් රාජ්‍ය සභාව විනාශ කරපු නගරාධිපතිට ආණ්ඩුව පැත්තෙන් පොලිසිය පැත්තෙන් දක්වපු උපහාරයද මයිල්
ගහක්වත් තොල්ලන්න ඉඩ දෙන්නේ නැහැ කියපු ඇමතිවරුන්ට දැන් මේ වෙනකොට මම හිතන්නේ දෙලොව රත් වෙලා ඇති. චන්දිමාල් පියුමේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම ඇයි කුරුණෑගල නගරාධිපතිට වළංගු නැත්තේ? මතකනේ කඩුවෙල සහ වයික්කාල වෙඩින් මේ මංගල උත්සවවලට සහභාගී වුණ අය එම ස්ථානවලම නිරෝධායනය කළා. නීතිය දැඩිව ක්‍රියාත්මක කළා. තරු පහේ හෝටලේ පාටි දැම්ම අයට ඇප ලබා දීලා ඔවුන් ගෙදර ගියා. සාමාන්‍ය ජනතාව මාස්ක් එකක් නැති වුණාම උස්සගෙන ගියේ නිරෝධායනයට. පාරට බැස්සත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි තරු පහේ හෝටලේ පාටි දැම්ම අය, කුරුණෑගල පාටි දැම්ම අය නිරෝධායනයකට යොමු කර තිබේදයි ජනතාව ප්‍රශ්න කරනවා. මේ වගේම යාපනයේ අරසඩි ප්‍රදේශයේ සාදයක් පැවැත් වූ 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඔවුන් ඉදිරිපත් කළාට පසුව මේ පිරිස ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. එක රටක එක නීතියක් යනු මුළු මහත් ලෝකයටම ආදර්ශයක් මෙන්ම රටේම සුභසිද්ධියට ඉතා වටිනා වූ මඟ පෙන්වීමක් බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ යුතු කරුණක්. මෙරට තුළ කොවිඩ් එන්නත් නිපදවීම සඳහා අදාළ වන නීතිමය තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින පුද්ගලයන් 84565 දෙනෙකුට එන්නත් කරන කටයුතු සිදු කර තිබෙනවා. ලංකාව තුළ COVID-19 රෝගයට එරෙහිව එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ 29 වෙනිදා. ජනවාරි 29 ඉඳන් අද වෙනකන් ඉහළම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දුන්නේ ඊයේ දවස තුල. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කලබල වෙන්න එපා, ව්‍යාජ ප්‍රචාරවලට අහු වෙන්න එපා. ඔබට හිමි එන්නත අනිවාර්යයෙන්ම රජය නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. කිසිදු අවස්ථාවක කිසිම කෙනෙක්ට සත පහක හෝ මුදලක් එන්නත ලබා ගැනීම සඳහා දෙන්න එපා, රැවටෙන්න එපා. රජය සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඔබට මේ එන්නත ලබා දෙන්නේ. COVID-19 වසංගතයේ ව්‍යාප්තිය මගහරවාගෙන ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින පසුබිමක එන්නත්කරණය කිරීම හා ශ්‍රී ලංකාව තුළ එන්නත් නිපදවීම සම්බන්ධ අදාළ වන්නා වූ නීතිමය තත්ත්වය පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සප්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සහභාගීත්වයෙන් අද දින අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එන්නත්කරණය කඩිනමින් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් අතර එන්නත් දේශීයව නිෂ්පාදනය කිරීම හරහා අගෝස්තු මාසයේ වන විට එන්නත් මිලියන 6ක් හා සැප්තැම්බර් මාසයේ වන විට එන්නත් මිලියන 7ක් ලෙස නිපදවීමේ ශක්්‍යතාවය ඇති බවත් ආනයනය කරනු ලබන එන්නත් ප්‍රමාණය සමග මෙම ඉලක්ක සපුරා ගතහොත් සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරට ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නත්කරණය කළ හැකි බවත් එය වසංගතය මර්ධනය කිරීමට විශාල පිටුබලයක් වන බවත් මෙහිදී සඳහන් වී තිබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට එන්නත්කරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මේ වන විටත් සමස්ත රටේම අර්බුදය උග්‍ර වී සෑම ක්ෂේත්‍රයක්ම ආඝාතයට ගොස් තිබෙන අතර අදූරදර්ශී පාලනය විසින් මුළු මහත් රටටම උරුම කර ඇත්තේ අන්ධකාර අනාගතයක් පමණක් බවයි. මේ වන විට කොරෝනා ව්‍යසනය රටම වෙලාගෙන ඇති අතර මෙය මර්ධනය කිරීම සඳහා දැනට තිබෙන එකම ක්‍රියාදාමය එන්නත්කරණය බව ආණ්ඩුව පිළිගත්තේද විවිධාකාර මිත්‍යා කටයුතු රැසක් සිදුකොට එයින්ම වසංගතය උත්සන්න වූවාට පසුව බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අතර රටේ සම්පත් සියල්ල විකුණා දැමීමේ කටයුත්ත ආණ්ඩුව ගජරාමයට සිදු කරමින් සිටින අතර අන් කවරදාටත් වඩා ඛේදනීය ලෙස රටේ සම්පත් විකුණන අතර බංගලාදේශයෙන් පවා ණය ගැනීමේ තැනට රට වැටී ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අදත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ මේ ආකාරයෙන්. මේ අතර එන්නත් කරන මධ්‍යස්ථානයකදී ගීතමය ආස්වාදයක් ජනතාවට ලබා දීමට කටයුතු කළ පුවතක් අපට රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට කිසිදු සැලැස්මක් නොමැතිවීම හේතුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මේ වැක්සිනේෂන් කියන්නේ එන්නත් කරණයට සාමාන්‍යයෙන් එන්නත් රෝගයක් ආවම එන්නත් කරණයට අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? වැක්සිනේෂන් ප්ලෑන් කියලා හදනවා. ඒ කියන්නේ මේක පිළිබඳව ෆුල් ප්ලෑන් එකක් ගහනවා. මෙන්න මේ එන්නත් මේ කාලේ වෙනකොට මෙච්චරක් ගහනවා, මේ කාලේ වෙනකොට මෙච්චරක් ගහනවා, මේ කාලේ වෙනකොට මෙහෙම කරනවා. දැන් මේ ආණ්ඩුවට කිසිම එහෙම ප්ලෑන් එකක් නැහැ. එහෙම තියුණා නම් මේ පෞද්ගලික කාලේ මේ ඊයේ පවා සිදු වූ ඒ මරණ සිදු වෙන්නේ නැහැ. මේ වෙනකොට අපිට පෙබරවාරි විතර වෙනකොට අපේ එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ වෙන්න තිබුණා. ආරම්භ වෙලා මේ වෙනකොට ඊටාත්ම හොඳ තත්වයකට එන්නත් කරණය එක්ක අවසන් කරන්න, එක්ක අවසන් කිරීමට කිට්ටු කරන්න තිබුණා. නමුත් අද අපි ආරම්භ කළවත් නැහැ. අපි තාම ලක්ෂ 17කට විතර මේක කරලා තියෙන්නේ ලංකාවේ. මේගොල්ලොම කියන 21 ලක්ෂය අපි පැත්තක තිබුණා. ලක්ෂ 170න් ලක්ෂ 17යි තාම අපි කරලා තියෙන්නේ. ඒ කියන්නේ 110%ක්වත් නැති තරමකට අපි එන්නත් කරන්නේ කරලා තියෙන්නේ. කොහෙද රට පුරා දෙන්නේ එන්නත් තියෙන්නේ ලංකාවේ. දැන් පේනවනේ එන්නත් දෙන තැන්වල තියෙන ගෝරිය. ඒ ඇමතිවරයාට කියන්න ඔය කයිවාරු ගහන එක්කෙනා රැට රූපවාහිනිය බලන්න කියලා. එතකොට බලාගත්තා හැකි මිනිස්සු එළුවත්තනගලු වංශයෙන් මේ සංස්කෘතික වචන එහෙම පාවිච්චි කරගෙන ඒ තැන්වල කෑ ගහන හැටි. එන්නත් ඉල්ලලා. ඒකෙම කියනවා එන්නත් ඒ වෛද්‍යවරු එහෙම එතන ඉන්න කට්ටිය කියනවා අපිට අවශ්‍ය ප්‍රමාණය ඇවිල්ලා නැහැ කියලා. ඒතකොට සාර්ථකයි කියන්නේ මොකක්ද? COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 1989 දෙනෙකු අද දිනේ මේ වන විට තහවුරු වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රටේ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. මගේ වගකීම තමයි අපි දේශපාලනය කරන හැමෝගෙම වගකීම තමයි අපේ රටේ ජනතාව අපිව ආණ්ඩු පක්ෂයට ගෙනාවේ අපිට ඡන්දෙ දුන්නේ. ඔවුන් අපෙන් යම්කිසි සේවයක් බලාපොරොත්තු වෙනවා. ඒකම ඔවුන්ට මේ රජයක් විදියට අතිගව ජනාධිපතිතුමා මැදිහත් වෙලා නොමිලේ ලබාගෙන ආණ්ඩුවේ මුදල් වියදම් කරලා ගේන මේ එන්නත් ටික කලබලයකින් තොරව ලබා ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පැහැදිලිව මේ රටේ එන්නත් ලබා දිය යුතු සියලු දෙනාටම ඉදිරි කාලේ එන්නත් ලබා දෙන්න කටයුතු කරනවා. තමන්ගේ එන්නත ලබා දෙන වැඩපිළිවෙල පිළිබඳව තමන්ගේ ග්‍රාමීය කමිටුව විසින් තමන්ව දැනුවත් කරාම ඒ ග්‍රාමීය කමිටුව දැනුවත් කරන තැනට ඇවිල්ලා තමන්ගේ එන්නත ලබා ගන්න පුළුවන්. ආණ්ඩුව අස්වැය ගියාට පස්සේ තමයි ස්ථාලේ වැහුවේ. ආණ්ඩුව කියන්න බැරි නෑ හෙට වෙනකොට හැම ගෙදරකටම ගෑස් සිලින්ඩරේ වගේ පුළුවන් නම් ඔය ඔක්සිජන් සිලින්ඩරේකුත් තියාගන්න කියලා. මොකද හුස්ම ගැනීමත් අපිට සල්ලි වලට ගන්න සිද්ධ වෙන රටක් බවට පත් වෙනවා. අපි ඉපදුනේත් මේ රටේ, මිය යන්නේත් මේ රටේ. අපට පුතේ මගක් ඇතේ කියලා අපි ඒ දවස්වල කිව්වා. දැන් තියෙන්නේ අපට පුතේ මගක් නැතේ, උන්ට පුතේ රටක් ඇතේ, අපට පුතේ මගක් නැතේ. අද අපට කියන්නට සිද්ධ වෙන්නේ ඉන්ජෙක්ෂන් එක ගහගන්න පුද්ගලයා JVPද UMPද පොහොට්ටුවේද කියලා හොයලා බැලුවේ නෑ. පොදු මහත් ජනතාවට මේ ග්‍රාම සේවා වසමේ එන්නත ලබා දුන්නා. ඒක තමයි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල. ඒ වගේම මේ රෝගය වැළඳෙද්දිත් මේක UMPද පොහොට්ටුවේද JVPද කිරිවල වැළඳෙන්නේ නෑ. සමස්ත ජනතාවටම මේ රෝගෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නිසා රජයක් හැටියට විශේෂයෙන්ම කිසිම දේශපාලනීකරණයක් නැතුව මේ වැඩපිළිවෙල ඊටාම විනිවිද භාවයේ පේන විදිහට කටයුතු කරලා තියෙනවා. අපි බොහොම ඒ වෙනුවෙන් නිවැරදිව පෙනී හිටනවා කියන පණිවිඩය ලබා දෙන්න අවශ්‍යයි. 2010 2015 ඉඳන් ආණ්ඩුවට තිබුණේ තමන්ගේ මැති අමතරුන්ට දෙන මුදල් හම්බ කිරීමේ ආසාව කැමැත්ත ව්‍යාපාරය. ඒ වගේම දැන් වෙන්නේත් ඒකමයි. මේක දිගින් දිගට කරන්න බෑ. සමහරක් ඒවා මිනිස්සුන් අවතකත් වෙලා යනවා ජනතාවට. ඒ තරම් මාධ්‍යයට පුවත් මවන තත්ත්වයට තමයි අද ආණ්ඩුව පත් වෙලා. ඉතින් මේ සම්බන්ධව මම හිතන්නේ රජයේ අනවධානය යොමු කරලා මේවට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නයි කියලා දැන් හරි ක්‍රියාමාර්ගයක් කරන් මේ රට හරි පිළිවෙලට හරි මාර්ගයට ගෙනියන්න කටයුතු කරන්න. දැන් අපි මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ තුල ගොවිද්‍රව්‍ය නිෂ්පාදන විකුණ ගන්න බෑ කියන සංකල්පය වෙනස් වෙලා තියෙනවා. 3 වෙනිදා සහ 4 වෙනිදා දින දෙක තුලත් අපේ විශේෂ බාර අමාත්‍ය ආර්ථික මධ්‍යස්ථාන භාරව ඉන්න ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමා නියම කරලා තියෙනවා 3-4 දිනවලත් මේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තියන්න. ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් නෞකාවේ පිටුපස කොටසේ ජල කාන්දුවක් ඇද්දැයි සොයා බැලීමට නාවික හමුදා කීමිදුම්කරුවන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද පස්වරුවේ පිටත් කර යවූ බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්තිකද සිල්වා මහතා ප්‍රකාශ කළා. කොළඹ වරායට වයිමදෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වුණේ පසුගිය 20 වනදායි. මේ වන විට නෞකාවේ ගින්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව පාලනය කර තිබෙනවා. මෙලෙස ගිනිගත් නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් සිදු කරන විමර්ශනවලට අදාළව 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දින එම නිලධාරීන් ගිනිගත් නෞකාවේ කපිතාන්වරයාගෙන් පැය 14ක ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගේ ප්‍රකාශය පැය 14කට ආසන්න කාලයක් සටහන් කරනු ලැබුවා. එහි ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රකාශය පැය 13කුත් එවැගේම නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රකාශය පැය 12කට ආසන්න කාලයකුත් සටහන් කරනු ලැබුවා. ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන පවත්වනවා. ඒ වගේම මේ පිළිබඳව විශේෂඥ මත සහ සාක්ෂි ලබා ගැනීම නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම පරිසර හානියට අදාළව එම උද්ෘත සමග අද දිනේදී ගරු නීතිපතිතුමා හමු වී වැඩිදුර උපදෙස් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා. මේ අතර ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න පාලනය කිරීමට යොදාගත් ජලය ඒකරාශී වීම හේතුවෙන් මෙම නෞකාවේ පිටුපස පෙදෙසට ජලය ගලා ගොස් නැවී පිටුපස කොටස ජලයට ගිලා බැස ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නෞකාව පරීක්ෂා කිරීම සඳහා පිටත් කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ. එමෙන්ම අද දහවල් ගිනිගත් නෞකාවට ඇතුළු වීමට පළමු වරට එහි මුදා ගැනීම කටයුතු සිදු කළ සිංගප්පූරු සහ නෝර්වේ මුදා ගැනීම සමාජිකින් සිව් දෙනෙක් කටයුතු කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන ඡායාරූප කිහිපයක් සමගින් ට්විටර් පණිවිඩයක් පළ කරන ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සාමූහික ප්‍රතිඵලය ඡායාරූප වලින් විද්‍යාමාන වන බවයි. මේ අතර MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා යන දෙදෙනාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් හඳුනාගෙන තිබෙන අදාළ නෞකාවේ කපිතාන්වරයා ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයාට ජූනි මාස 7 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසිත නිකුත් කර තිබෙනවා. ලුණු පරිභෝජනයට කිසිසේත් බිය නොවිය යුතු බවත් ඉදිරි වසරක කාලය තුළ ලුණු මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ ලුණු පරිභෝජනය සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පසුගියදා ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදු ජලයට එක් වූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් රටේ ලුණු නිෂ්පාදනයට අහිතකර බලපෑමක් එල්ල වී ඇති බවට යම් මතයන් ගොඩනැගෙමින් පැවතුණා. මේ හේතුවෙන් ලුණු හිඟයක් ඇති වී මිල ඉහළ යනු ඇති බවටයි බොහෝ දෙනා සැකමතු කර සිටියේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙළඳ මාධ්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ලුණු පරිභෝජනයට කිසිසේත් බිය නොවිය යුතු බවත් ඉදිරි වසරක කාලය සඳහා ලුණු මිල අද සිට පහත දමා ඇති බවයි. එක්ස්ප්‍රස් නෞකාව ගිනිබත්වීම කරන කොටගෙන මුහුදු ජලයට යම් යම් රසායනික ද්‍රව්‍ය මුසුවීම කරන කොටගෙන ලුණු නිෂ්පාදනයට ඒ තත්ත්වයේ ඇතිවීමෙන් ලුණු නිෂ්පාදනය නතර වෙනවා. ඒකෙන් ලුණු හිඟියක් ඇති වෙනවා කියලා තිබෙන ලුණු වලට විශාල ඉල්ලුමක් ඇති වෙලා මිල ඉහළ නගින තත්ත්වයක් අද ඊයේ දිනේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. මේ සම්පූර්ණ සාවද්‍ය මතවාදයක්. දැන් අපේ රටේ වර්ෂයකට මෙට්‍රික් ටොන් 1,20,000ක ලුණු අවශ්‍යතාවයක් තියෙනවා. රාජ්‍ය අංශයේ ලුණු ලේවායන් තුලින් පමණක් ඒ මුළු නිෂ්පාදනයේම කරන්ට ධාරිතාවයේ තිබෙනවා කිසිම ප්‍රශ්නයකින් තොරව. යනුව විශාලතම ලුණු ලේවායේ තියෙන හම්බන්තොට ලුණු ලේවායේ මම එහි සභාපතිතුමා හා නිලධාරීන් සමග සාකච්ඡා කළා. ඔවුන් අවුරුදු 2කට කිසිදු හිඟයකින් තොරව ලුණු සැපීම පිළිබඳ සහතිකයක් ඒ තොගයක් පවතින බව මට වාර්තා කළා. පුත්තලමෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 බැගින් 60000ක් සපයන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට පුද්ගලිකාංශේ ඒ ඇයට ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයක් සැපීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ලංකාව ලුණු අතිරික්තයක් තියෙන රටක්. ඔවුන් මට යෝජනා කළා දැන් මේ තියෙන තත්ත්වය තුළ මේ අවස්ථාව වෙළඳ පොලේ මහා ජනතාව පීඩාවට පත්වෙන එක නැවැත්වීම සඳහා ඔවුන්ගේ යුතුයකමක් වගකීමක් ඉෂ්ට කරන්න මේ දැනට වෙළඳ පොලේ රුපියල් 60කට වඩා වැඩි මිලකට අඩවි වෙන සංස්ථා ලුණු කිලෝවක්
අපි රුපියල් 43 බැගින් ලංකාව පුරාම සතොස් වෙළඳසැල් වල අලෙවි කරනවා. 60 සිට 43ට මිල අඩු කරලා විකිණීම ආරම්භ කරනවා අද ඉඳන්. සතොස් ඉසුරු ලුණු කුඩු මේ පැකට්ටුවක මුද්‍රණය කරලා තියෙන මිල රුපියල් 50යි. අද ඉඳන් රුපියල් 35කට සතොසෙන් මේ සියල්ල අලෙවි. 50ට ලකුණු කරලා තියෙන ටික 35ට දෙන්නේ කිසිදු හිඟියකින් තොරව අපිට සපයන්න පුළුවන් නිසා. රජයේ මැදිහත් වෙලා මිල අඩු කරලා තියෙනවා. සමස්ත රටේ ලුණු මිල මේ අනුව ඉදිරියේදී තව පහළට ගමන් කරයි. අපි මුහුදෙන් ගන්න වතුර වලින් එකපාරට ලුණු හදන්නේ. මේක රසායනික ක්‍රියාවලියක් කරා තමයි ලුණු ස්පටික වෙන් කරගන්නේ. මේකට අපි ෆ්‍රැක්ෂනල් ක්‍රිස්ටලයිසේෂන් කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා භාගික ස්පටිකරණය කියලා. සාමාන්‍යයෙන් අපි මුහුදෙන් එහෙම නැත්නම් කලපුවකින් ගන්න වතුර ලුණු හැදෙන මට්ටමට වතුර එන්න සාමාන්‍යයෙන් යනවා මාස 3ක විතර කාලයක්. එතනින් පස්සේ ලුණු කැටේ මිදිලා කැටේ හොඳට ගණීබණ වෙලා අපිට කඩලා ගන්න පුළුවන් මට්ටමට එන්න තවත් දවස් 45ක විතර කාලයක් යනවා. අත්‍තරම කිව්වොත් දීර්ඝ කාලයක් යන කාර්යයක්. මුහුදේ තියෙන දේවල් මොනවා වුණත් අපිට ඕන දේවල් අපිට ඕන කරන සෝඩියම් ක්ලොරයිඩ් එක අපිට ක්‍රමානුකූලව වෙන් කරගන්න පුළුවන්. එහෙනම් කිසිම කෙනෙක් කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. කිසිම කිමිකල් එකක් මේකට එක්කහුව වෙන්නේ නැහැ. අපි මේ ක්‍රියාවලියේදී වර්ෂයක කාලයක් තුල ලුණු මිලේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවට නෙමෙයි. අපි එහෙම පෞගිය කාලේ කරලා පෙන්නලා තියෙනවා. මේ අතර රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා. මේක මේ වැරදි මතයක්. ඒ වගේම මේ ලුණු ලේවාවල් පවතින ප්‍රදේශවලට විශේෂයෙන්ම පුත්තලම හම්බන්තොට මේ ප්‍රදේශවලට මේම ජලය අපවිත්‍ර වීමක් සිදු වෙලා නැහැ. රයිගම් සමූහ ව්‍යාපාරය සහ ලංකා සෝල්ට් සමාගම තමයි ලංකාවේ ලුණු නිෂ්පාදනයෙන් 75ක් 80ක් විතර ප්‍රමාණයක් කරන්නේ. ඒ වගේම මොන සන්නාම නාමයකින් එහෙම නැත්නම් මොන නමකින් තිබුණත් ඒවා අපි හදන ලුණු තමයි වෙළඳපොලේ තියෙන්නේ. කිසිම කරදරයක් නැතුව ලංකාවේ මාස 6කට කෑමට ආහාරයට ගන්න ලුණු සංචිත අපි සතුව තියෙනවා. ඒ වගේම මේ අපවිත්‍ර වීම අපිට කොහොමත්ම බලපාන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම ඊටාම වගකීමෙන් කියනවා පාරිභෝගිකයන්ට කලබල වෙලා කඩවලට ගිහිල්ලා ලුණු පැකට් එකක් දෙකක් අවශ්‍ය දැනට ලුණු බණ්ඩල් දෙකක් අරගන්න එන්න උත්සාහ කරන්න එපා. ඒ තුලින් සමහර වෙලාවට වෙළඳපොලේ ලුණු හිඟයක් නැත්නම් తాවකාලික ලුණු හිඟයක් මතුවෙන්න පුළුවන්. කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු කරවීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නගමින් එහි මූලික පියවරක් ලෙස අපනයන ආනයන පනත වෙනස් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නික්කල රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම. මේ අදහස් කරන්නේ අතිගරු ජනාධිපතිතුමාත් රජයත් ඉතාමත්ම ප්‍රබල සංකීර්ණ තීන්දුවක් කරන් තිබෙනවා. රටේ යහපත පිණිස විශේෂයෙන්ම පලිබෝධක සහ රසායනික පොහොර අවම සහ සීමා කිරීම සහ අවසානයේ කාබනික පොහොර වලට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක මුල් අදියර හැටියට එම අපනයන ආනයන පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. 2021 අප්‍රේල් මාස 27 වෙනි දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද ඒකී පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එයින් අදහස් කරන්නේ මේ අනුව තිබෙන යම් කිසි අක්‍රමිකතා අවම කර ගැනීම තමයි මේ අදහස් කරන්නේ. අපි දන්නවා ඩොලර් මිලියන 500ක පමණ මුදලක් අපි වියදම් කරනවා වගේම ලෝකයේ වැඩිම රසායනික ද්‍රව්‍ය සහ පාරිභෝගික පාවිච්චි කිරීම රටක් හැටියට අපි දන්නවා. එහි අතුරු ආබාධ තාමත්ම භයානකයි. පිළිකා රෝගයට අත්‍යවශ්‍ය අවශ්‍ය වයිසි මැප් කියන එක ගෙන්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දීලා තියෙනවා. දැන් එවැනි තාමත්ම අත්‍යවශ්‍ය අවශ්‍ය එන්නතක් හැටියටයි සැලකෙන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ මූලස්ථානයේ පිහිටවලා තියෙන්නේ කොළඹ එක යෝක් වීදියේ. මෙම මූලස්ථාන ගොඩනැගිල්ල වසර 100කට වඩා පැරණි වීමත් ඉඩ ප්‍රමාණය මදිවීම නිසා පොලිස් මූලස්ථානය නව ස්ථානයක ඉදිකිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. රටේ මානව සම්පත සංවර්ධනය කිරීමට දැවැන්ත දායකත්වයක් ලබා දෙන පෙරපාසල් ගුරුවරුන්ට සමාජයේ අවශ්‍ය ඇගීම ලැබිලා තිබුණේ නැහැ කියන එකයි අමාත්‍ය මණ්ඩලයේ මතය වුණේ. ගුරු අභිමානී ව්‍යාපෘතිය යටතේ පෙරපාසල් ගුරුවරු සහ ගුරුවරියන්ට අදින් ආරම්භ වෙන මාසයේ සිටම මාසයකට රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. සයිනෝෆාර්ම එන්නත් මිලදී ගැනීම ප්‍රමාද වීමක් සිදු වෙලත් නැහැ. ඒ නිසා මිල වැඩි වීමක් සිදු වෙලත් නැහැ. කොවිඩ් වසංගතය පාලනය කරන අතරතුර ආර්ථිකය ගොඩනැගීමට හොඳ ආරම්භයක් වරායනගර ව්‍යාපෘතිය තුලින් ගොඩනැගී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
වරාය නගර කොමිෂන් සභාවේ නිලධාරීන් අතිගරු ජනාධිපතිතුමා පත් කරා. මේකට රාජ්‍ය නිලධාරීන් ඕන රාජ්‍ය නිලධාරීන් කොට කියලා කෑ ගහපු හින්දාද මන් දන්නේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශ ලේකමුත් ඒකේ සමාජිකයෙක් හැටියට පත් කරලා තියෙනවා. හැබැයි මම දකින්න විදිහට මේ රාජ්‍ය නිලධාරීන් මේ වගේ තැනකට ආපුවාම නොයෙකුත් ව්‍යවස්ථාවලට අනපනත් වලට චක්‍ර ලේඛන වලට හිර වෙලා වැඩ කටයුතු කරන්න ගියාම ශනිකව අපිට මෙතනට එන ආයෝජකයන්ගේ අවශ්‍යතාවයන් ශනිකව විසඳන්න යම් යම් දුෂ්කරතාවයන් පැන නගින්න පුළුවන්. මේ කොවිඩ් වසංගතය බොහොම ඉක්මනින් අපි පාලනය කරගෙන ඒකත් එක්කම ලොකු පිම්මකින් අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න හොඳ ආරම්භයක් ගන්න පුළුවන් මේ වරාය නගරය හරහා. වරාය නගර කැලැස්ම හරහා මේ පත් කරපු කොමිසම හරහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට ඉතාම ප්‍රියමනාප විදියට උන්ගේ වැඩ කටයුතු ටික සියල්ල එතන එක තැනකින් ශනිකව කරලා දීම සඳහා සියලු මහන්සි වීම මේ අය කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය උපරිම කැපවීම මම දන්නවා ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් කරමු. අපි රටක් විදියට මේ අර්බුදය තුළ ජයග්‍රාහීව මේ ඉදිරියට ගෙන යන කාරණා ගැනත් වඩා සමාජගත කරන්න පුළුවන් නම් ජනතාවට වටිනවා. මොකද හේතුව ජනතාව ඉතාමත් දැඩි පීඩනයකින් මේ වෙලාවේ ඉන්න. බොහෝ වෙලාවට ජාත්‍යන්තර ප්‍රවෘත්ති වල ඉතාමත්ම හොඳ කළමනාකරණයක රටවල් වල තියෙනවා. අපි අපේ රටේ සත්‍ය අද ලෝකෙම දන්න. හැබැයි මම බැලුවම සමහර රටවල් වල තොරතුරු අපිට හොයාගන්න විදියක් නැහැ. මරණ සංඛ්‍යාව කොච්චරද? රෝගීන් කොච්චරද? පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් මේ පටන් ගත්ත කතාව අපි දිගටම ගෙනියන්න පුළුවන් නම් තමයි මේ රටට කරන්න තියෙන ඉහළම යහපත වෙන්න ඕනේ. මොකද මම ඉල්ලා සිටින මේ සමාජ මාධ්‍යවල අපේ ඒ සහෝදර සහෝදරියන්ගෙන් ඔබගේ ප්‍රදේශවල ජලයට අපද්‍රව්‍ය දාන පිරිස් ඉන්නවන අඳුනගෙන ඒ සම්බන්ධයෙන් ඒ තොරතුරු දක්වන්න ඒවට නීතිය ක්‍රියාත්මක කරන අපි කටයුතු කරන. මොකද ඒ සියලුම ලීටර් මිලිලීටර් ගණන් එකතු වෙලා තමයි මහා ටොන් ගාණක් මහා මුහුද අද විනාශ වෙලා තියෙන්නේ. වල්නාශක යෙදීම හේතුවෙන් වල් පැලෑටි වෙනුවට අක්කර 200ක පමණ කුඹුරු යායක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති පුවතක් හබරන ඉලුක්වැව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. රටට බත සපයන අපේ රටේ ගොවි ජනතාව වරින් වර මුහුණ දෙන ගැටලු අභියෝග පිළිබඳ රටට හෙළි කරමින් බලධාරීන්ගේ ඇස් විවර කරන්නට අප කවදත් ඇප කැප වී සිටිනවා. මේ හිඟුරක්ගොඩ හබරන ඉලුක්වැව ප්‍රදේශයේ පිහිටි මහසෙන්ගම ගම්මානය. වසර ගණනාවක සිට වී ගොවිතැන තම ජීවනෝපාය කරගත් මේ ජනතාවට මෙවර මුහුණ පාන්නට සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වය ඔවුන් මින් පෙර කිසිසේත්ම අත් නොවිඳි අත්දැකීමක්. සාමාන්‍යයෙන් ගොයමකට වල්නාශක යොදන්නේ වල් පැලෑටි මර්ධනය කරන්නටයි. නමුත් මහසෙන්ගම ගොවි ජනතාව වල් පැලෑටි මර්ධනයට යෙදූ වල්නාශක හේතුවෙන් ඔවුන්ගේ ගොයම සහ මුලින්ම විනාශ වී ගොස් ඒ වෙනුවට වල් පැලෑටි සරුවට වැඩි ඇති බවයි ගොවීන් චෝදනා නගන්නේ. පොහොර ගැහුවට පස්සේ තමයි මේ වල්ලා එන්න පටන් ගත්තේ. දැන් ගිය සැරේ මෙහෙම තිබුණේ නැහැ. පොහොර ගහන්න ඉස්සරින් හොඳට තිබුණා. පොහොර ගැහුවට පස්සේ තමයි මේ තෙල් කලාඳුරු කියන එක ආවෙන්නේ. ඉතින් මේ තෙල් බාල කරලත් දන්නෙත් නැහැ. ඉතින් මොනවද දන්නේ නැහැ. ඉතින් රත්තරන් බඩුවිට උගත් තියලා තමයි මේ තෙල් බෙහෙත් ගන්න එක ඇවිල්ලා කුමුට්ට ගන්නෙ. වල් තෙල් දෙපාරක් ගහලා තියෙනවා. ඒත් මැරුන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඉතින් මේ පොහොර වල එහෙම දෙයක් නෙමෙයි කියලා. ඉතින් හැබැයි අපි වෙන අවුරුදුවලත් ඒ පොහොර ගහනවා. එහෙම උනේ නැහැ. හිඟුරක්ගොඩ ගොවි ජන සේවාවයෙන් කිව්වට අපිට කිසිම පිළිසරණක් ලැබෙන්නේ නැහැ මේ වැඩේට. රජයෙන් හරි අපිට මේ වන්දි උඳලක්වත් අරන් දෙන්න කියලා තමයි කියන්නේ. දැන් අපි ඒකලුන්ට කිව්වට වැඩක් උනේ නැහැ. ඒක නිසා තමයි අපේ මාධ්‍ය මහත්තුරුන්ට කතා කරලා ගෙන්නලා අතිගරු ජනාධිපතිතුමාට මේක දැනුම් දෙන්න ඕන කියලා හිතාගෙන තමයි ඔබතුමාලාට මේ එන්න කිව්වේ. අක්කර 200ක පමණ භූමියක් මේ වන විට එකම තෘණ යායක් බවට පත්ව ඇති ආකාරය මහසෙන්ගමට ගිය අපට දැකගත හැකි වුණා. වනාලි තර්ජනද ඉවසා ගනිමින් දිවිගෙවන මේ අහිංසක ගොවි ජනතාව අද කබලෙන් ලිපට වැටී ඇත්තේ ඔවුන්ගේ මේ ඉල්ලීම් වලට සවන් දෙන්නට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් වී නොමැති පසුබිමකයි. අද එම ජනතාව රෑ නිදිවරමින් ගොයම වෙනුවට වල් පැලෑටි ආරක්ෂා කරන්නේ නිසි බලධාරියෙකුගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වනු ඇති බවට ඔවුන් තවමත් බලාපොරොත්තු දල්වාගෙන සිටීම හේතුවෙන්. රැතිස්සේ ඇහැරලා අලින්ගෙන් එහින් දුක් විඳිනවා. අලියලවනවා. දැන් ඉතින් මේ වල වලට තමයි අලියලවල ඉඳ වෙන්නේ. අපි මේ රජෙන් මොන හරි ආධාරයක් ලැබෙයි කියන බලාපොරොත්තු නම් මේ රැවල් මේ කරලා ඉන්නේ. වගේ තිනුලාරේ කයිලා බලයි කියන නිසා තමයි මේ රැග්ගගෙන ඉන්නේ. මේක අලි කාලා විනාශ වුණාන් පස්සේ පෙන්නන්න දෙයක් නෑ නේ මහත්තයෝ. ඒ නිසා තමයි මේක රැග්ගගෙන ඉන්නේ. නැත්නම් අපි මේක දාලා යනවා. හොයන්නේ නැහැ තනිකර වල් තියෙන්නේ. මේ අල්ලලා ගත්තොත් කියන්නේ වල්.
ඒකයි අපිට සහනියක් දෙන්න කියලා තමයි අපිට මේ ඒ කරන්න කියන්නේ. පැල් රැක්කට ඇත්තටම වැඩක් නෑ මේක. අපි පැල් රැකින්නේ මේ තනකොළ වලට. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know දැන්. Do You Know? අපි හිතන්නේ කොහොමද? අපේ සිතුවිලි පාලනය කරන්නේ කොහොමද? මේ ගැන අපි කවදාවත් හිතලා නැහැ නේද? ඇත්තෙන්ම ඒ දෙයට මූලික වෙන්නේ අපේ මොළය. Do You Know තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මොළය ගැනයි. ශරීරයට සාපේක්ෂව විශාලම මොළය පිහිටා තිබෙන්නේ මිනිසාටයි. එහි පරිමාව ඝන සෙන්ටිමීටර් 1200 ඉඳන් 1500 දක්වා වනවා. මොළේ නිර්මාණය වෙලා තිබෙන්නේ නියුරෝන බිලියන ගණනාවක් එකතු වෙලා. සාමාන්‍යයෙන් මොලේ නියුරෝන බිලියන 85ක් තිබෙන බවටයි පිළිගන්නේ. මේ නියුරෝන අතරේ සම්පකන ට්‍රිලියන 18ත් 32ත් අතර ප්‍රමාණයක් තියෙනවා. මේ හරහා සංඥා ගමන් කිරීමට ගතවන්නේ තත්පරයකටත් අඩු කාලයක්. ඒ නිසා සෑම තත්පරයකම මොලේ එහා මෙහා යන සංඥා ප්‍රමාණය ට්‍රිලියන 18 සිට 640 දක්වා ප්‍රමාණයක් වෙනවා. මේ නියුරෝන එකිනෙකට සම්බන්ධ වෙලා සංඥා එහා මෙහා ගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි සිරුරේ බොහෝ චලනයන් වගේම ක්‍රියාකාරකම් සිදු වෙන්නේ. සරලවම ගත්තොත් අපේ මොළයේ නියුරෝන හරහා ස්නායු වලට දෙන කමාන්ඩ් එකක් හින්දා තමයි අපි බොහෝ ක්‍රියාකාරකම් කිරීමට පෙළඹෙන්නේ. අපි එදිනදා ජීවිතයේ මුහුණ දෙන සියලුම අත්දැකීම්, ස්ථාන, පුද්ගලයන් කතා බහ කරන හැම දෙයකම දත්ත සවිස්තරාත්මකව ගබඩා කරන්නේ අපගේ මතකයේ. අපේ මොළයට බ්‍රිටනිකා විශ්වකෝෂයේ ඇති කරුණු ප්‍රමාණය වගේ 5 ගුණයක කරුණු ප්‍රමාණයක් මතක තබා ගැනීමේ හැකියාවක් පවතිනවා. තවත් වැදගත්ම දෙයක් තමයි අපේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට. බොහෝ වෙලාවට අපිට හිසරදයක් ඇතිවෙන්නත් එක් හේතුවක් විදිහට ගන්න පුළුවන් අපේ මොළයට ඔක්සිජන් අඩුවීම. ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාර වන බවයි ඇමරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබෙන්නේ. මානසික පීඩනයක් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් ආගම දහමට නැඹුරු කිරීමෙන් මොළයේ සැලකිය යුතු වර්ධනයක් සිදු ඇති බවත් එම පරීක්ෂකයන් පවසනවා. Do You Know? එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශයෙන් නිමවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.